먼저 기도하겠습니다. අපි යාඥා කරමු. 하나님 감사합니다. දෙවියන් වහන්සේ ඔබට ස්තුතියි. 주님의 귀한 성도들이 여기 모여 있습니다. ස්වාමීනි ඔබට වටින අනර්ඝ ඇදහිල්ලතුන් මේ ස්ථානයේ එකතු වෙලා ඉන්නවා. 일주일 동안 또한 말씀을 나누었습니다. මේ වතාවේ සති දෙකක් ඔවුන් වචන ඉගෙන ගත්තා. 하나님께서 이 말씀 나눔을 통해서 무엇을 원하시는지 또한 나누기 원합니다. ස්වාමීනි මේ වචන බෙදා ගැනීමෙන් දෙවියන් වහන්සේ ඔබට මොනවද අවශ්‍ය? 우리 마음에 결단이 있기를 원합니다. ස්වාමීනි අපේ හදවතේ තීරණයක් ගන්න ඕන. 우리가 제자들처럼 이제 주님을 쫓아가기를 원합니다. ඒ ගෝලයන් වගේ ඔබ හස්ය අනුව යන්න ඕන. 이 시간 저의 입술을 붙잡아 주시고 또한 듣는 자들의 마음을 붙잡아 주시옵소서. මෙතන පටන් ස්වාමීනි වහන්සේ මගේ මුඛය අසන්නා වූගේ හදවතත් ඔබගේ අතින් අල්ලගෙන 성령을 따라 말하게 하여 주시옵소서. සුදාත්මයන් වහන්සේ කරුණෝടെ කතා කරන පිරිස 성령께서 듣는 자들의 마음을 열어주시고 귀를 열어주시기를 원합니다. සුදාත්මයන් අසන්නා වූ අයගේ හදවත් විවර කළා කන් විවර කරන්න ඕන. 감사드리며 예수님의 이름으로 기도했습니다. ස්තුති කරමින් යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි. 아멘. 여러분 반갑습니다. 저는 한국에서 온 윤향진 목사입니다. 윤현진 පාස්ටර් තමයි කොරියාවේ ඉඳලා ආවා. 제가 특별히 이번에 스리랑카에 올 때는 මම විශේෂයෙන් මේ වතාවේ ලංකාවට එන වෙලාවේදී 하나님께서 가고자 하는 그러한 감동을 강하게 주셨어요. දෙවියන් වහන්සේ යමු කියන හැඟීමක් මගේ හදවතට දුන්නා. 그리고 두 가지의 말씀을 주셨어요. දෙවියන් වහන්සේ මට පණිවිඩ දෙකක් දුන්නා. 첫 번째는 내 백성을 애굽에서 이끌어내라 그 말씀이었어요. පළවෙනි එක තමයි උන්වහන්සේ කිව්වා මාගේ සෙනග මිස්රයෙන් එළියට ගෙන්න කියන පණිවිඩය. 내 백성을 애굽에서 이끌어내서 광야로 들여보내라는 말씀이었어요. උන්වහන්සේ කිව්වා මාගේ සෙනග මිස්රයෙන් ගෙනල්ලා කානාන් දේශයට ගෙනියන්න. 두 번째는 십자가를 전하라 그 말씀이었어요. දෙවෙනි එක තමයි කුරුසිය ගැන දේශනා කරන්න. 자, 오늘 첫 번째 말씀을 좀 전해드리려고 합니다. පළමුවෙනි පණිවිඩය මම ඔබට කියන්න යනවා. 지금 우리가 같이 읽으신 이 부분은 예수님께서 제자들을 부르시는 장면이에요. මේ අපි දැන් එක්ව කියවුවා කොටස මොකද්ද? යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන් කඳවන්නා වූ අවස්ථාව. 예수님은 그 당시에 많이 배우고 또 부자인 사람도 많이 있었는데 ඒ කාලේ උන්වහන්සේව දැනගෙන ඒ වගේම ධනවත් අය උන්වහන්සේ අනුව හිටියා. 예수님은 제자를 거의 갈릴리 사람들을 제자로 택했어요. නමුත් උන්වහන්සේ ගලීලේ සෙනගක් තමයි ගෝලිය ලෙස තෝරගත්තේ. 한두 명 빼고는 그 예루살렘에 사는 사람이 아니라 갈릴리에 사는 사람들을 뽑았어요. එක්කෙනෙක් දෙන්නෙක් ඇරුණම උන්වහන්සේ තෝරගත්තේ ගලීලේ ජීවත් වෙන්නා වූ අය. 왜 전국에서 골고루 뽑으시면 되지? උන්වහන්සේට තිබ්බනේ වෙන වෙන තැන් වලින් ගන්න. 특별히 갈릴리 사람들을 사랑하신 이유가 무엇인가? ඇත්තටම උන්වහන්සේ ගලීලේ සෙනගට ප්‍රේම කරන්න හේතුව මොකක්ද? 저는 스리랑카에 와서 깨달았습니다. මම ලංකාවට ඇවිල්ලා හරියට තේරුම් ගත්තා. 하나님께서 왜 우리를 스리랑카에 보내셨는가? දෙවියන් වහන්සේ ඇයි අපිව ලංකාවට එව්වේ? 제가 숙제를 내드렸어요. මම අපි කියන්නේ හෝම්වර්ක් ගෙදර වැඩක් දුන්නා. 저희 팀은 내륙 지방, 캔디와 그 위쪽 지방 두 군데를 일주일씩 세미나를 하고 왔어요. අපි සතිය අපේ වැඩසටහන් කරේ මෙහෙ නෙවෙයි අපි හිටියේ අනුරාධපුරේ සහ කැන්ඩිවල. 그런데 두 군데에서 각각 간증을 써내시라고 숙제를 내드렸어요. ඉතින් මම මේ දෙපළටම කිව්වා ඔබේ සාක්ෂිය මට ලියලා දෙන්න කියලා ගෙදර වැඩක් ලෙස හෝම්වර්ක් එකක් ලෙස. 첫 번째는 내가 본토와 친척과 아비 집을 떠나기 위한 나의 기도를 적으라고 했어요. මම කිව්වා පළවෙනි එක ආබ්‍රහම්ට කිව්වේ තමාගේ පියාගෙන් ගමෙන් නිවසෙන් පිටත් වෙන්න කියලා ඒ ගැන ලියන්න කිව්වා. 두 번째는 내가 십자가를 져야 될 부분이 무엇인가를 적어보라고 했어요. දෙවෙනි එක ලියන්න කිව්වා කුරුස පත් කළ යුතු මගේ කාරණා මොනවද කියලා. 자, 첫 번째는 기간을 3일 정도 4일 정도 드린 것 같아요. පළවෙනි ප්‍රශ්නෙට මම හිතුවා මම දවස් 4ක් දුන්නා. 그리고 두 번째 교회 가서는 하루를 드렸어요. අනේ පළවෙනි සභාවේදී දවස් 4ක් දුන්නා. දෙවෙනි මම හිතන්නේ ගියාම එතනට දුන්නා එක දවසක්. 첫 번째 세미나에 가서도 다 내주셨어요.
ඉතින් පළවෙනි සෙමිනාර් එකේදී ඒ කියන්නේ පළවෙනි දර්ශනානිකදී ඔක්කොම උත්තර ලිව්වා. 그런데 두 번째 가서는 여유가 하루밖에 없었기 때문에 걱정이 되었어요. ඉතින් මම එයාලට දවසක් දුන්න නිසා මට නිකන් ඒක ප්‍රශ්නයක් වගේ වුණා. 과연 숙제를 다 내주실 수 있을까? මෙයාට මේකට උත්තර ලියන්න පුළුවන් වේද එක දවසේ? 저녁 9시에 세미나가 끝나면 හවස 9ට තමයි අපේ සෙමිනාර් එක අවසන් වෙන්නේ. 그 다음날 9시에 시작해요. ඊට පස්සේ දවස් උදේ 9ට තමයි ආරම්භ වෙන්නේ. 저녁 늦게 집에 가면 거의 씻고 자고 마무리하고 주무시기 바쁠 텐데 ඉතින් ගෙදර ගිහිල්ලා නාලා කියලා නිදා ගන්නකොට ටිකක් වැඩ වැඩිනේ. 다음날 아침 오기까지 쓰실 수 있을까? ඊට පස්සෙන්ද උදෑසන වෙනකොට මේක ලියන්න වෙලාව තියෙයිද යාට? 제가 잠자면서 기도했어요. මම නිදා ගන්න ගමන් යාඥා කළා. 하나님 내가 시간을 너무 짧게 줘서 못할 수밖에 없는데 그걸 하라고 시켰으니까 මම දෙවියන් වහන්සේට යාඥා කළා ස්වාමීනි පොඩි වෙලාවයි තියෙන්නේ මම එයාට මේක දුන්නා මේ වෙලාව මදියන්න මෙයාට ලියන්න බැරි වෙයි නේද? 아예 못할 것 같으면 하시라고 하지 말아야 될 건데 ඉතින් එයාට බෑ වගේ දැනුණා මම ඒක එහෙම නොකරන්න කියන්න තිබ්බා. 그러고서 아침에 일어났어요. මම උදේ නැගිට්ටා. 그리고서 오늘 숙제 가져오신 분 혹시 있으세요? 이렇게 물어봤어요. ඉතින් 9ට පටන් අරගෙන මම ඇහුවා මම ගෙදර වැඩක් දුන්නා ඔයාලා අතරේ ගෙනාපු කවුරු හරි ඉන්නවද කියලා. 그랬더니 거기 계신 분들이 다 뭐를 주섬주섬 어디를 뒤지더니 하나씩 다 꺼내는 거예요. ඉතින් එයාලගේ බෑග් වල අවුස්සලා එයාලා එක එක ගෙනාවා. 2명 빼고 다 해오신 거예요. දෙන්නෙක් අර අනිත් ඔක්කොම ලියලා තිබුණා. 그 2명도 다음날 내시더라고요. ඒ දෙන්නත් ඊට පස්සෙන්දා. 저는 그걸 보면서 굉장히 감동을 받았어요. මම ඒක දැකලා මගේ හදවත ලොකු හැඟීමක් දැනුණා. 이것은 작은 일이에요. මේක චූටි වැඩක්. 작은 일이지만 이 작은 일을 부탁했을 때 순종을 한다면 මේක පොඩි දෙයක් වුණත් ඒක ඉල්ලීම කරා මේකට අපි කීකරු වෙනවා නම් 하나님께서 명령하신 것도 정말 금방 순종하시겠구나. මම හිතුවා දෙවියන් වහන්සේ මහත්යාවක් මෙයාට දුන්නොත් මෙයාලා ඉක්මනින් ඒකට කීකරු වේවි. 많은 사람들은 큰 일은 열심히 하려고 그래요. බොහෝ අය ලොකු වැඩ තමයි මහන්සියෙන් කරන්න උත්සාහ කරන්නේ. 내가 열심히 해서 인정받아 볼 거야 하면서 큰 일은 열심히 해요. ඉතින් බොහෝ අය ලොකු වැඩ හරියට කරන්න යනවා. ඇයි? එතකොට තමන්ට ගෞරවයක් ලබන්න පුළුවන් කියලා. 그리고 큰 일을 할 때는 열심히 나죠. ඉතින් එයාලා ලොකු වැඩ කරනකොට මහන්සි වෙලා කරනවා. 그런데 작은 일은 소홀히 할 때가 많이 있어요. හැබැයි බොහෝ අය චූටි වැඩ මගහරින අවස්ථාවල් ගොඩයි. 나 아니라도 할 사람 많은데 뭐 අයි මම නොකරට වෙන කවුරු හරි කරයි ඕක. 내가 이거 한다고 뭐 큰 도움이 되겠어? මම මේක කරයි කියලා මො විශේෂ උපකාරයක් තියෙයිද? 그러나 하나님은 작은 일에 충성한 자에게 큰 것을 맡긴다고 말씀하십니다. නමුත් දෙවියන් වහන්සේ කියන සුළු දෙයට විශ්වාසවන්තයට මහත් දේ දෙනු ලැබේ කියලා. 그래서 저는 그분들이 그렇게 하루 사이에 간증을 써온 것을 보고 너무 감동을 받게 되었어요. ඉතින් එයා එක දවසක් ඇතුළත ඔවුන්ගේ සාක්ෂිය ලියපු එක ගැන මගේ හදවත ලොකු ප්‍රීතියකටපත් වුණා. 하나님 이 스리랑카 땅에 이삭이 많이 있네요. මම කිව්වා දෙවියන් වහන්සේ මේ ලංකාව කියන භූමියේ ඊසාක්ලා ගොඩක් ඉන්නවා. 이삭은 순종의 사람입니다. ඊසාක් කියන්නේ කීකරු වීමේ මිනිසයා. 이삭은 아버지에게 다 받았어요. ඊසාක් ඇවිල්ලා තාත්තගෙන් සියලු දේ ලැබුවා. 아버지는 본토와 친척과 아비집을 떠나면서 가나안 땅을 찾아왔죠. තාත්තා ඇවිල්ලා පියාගේද තමාගේ ගමෙන්ද සියල්ලෙන්ද අත්හැරලා තමයි පියා ආවේ. 그리고 먼저 아브라함이 살던 곳은 갈대아 우리였어요. අපි දන්නවා ආබ්‍රහම් ජීවත් වුණේ කල්තේ ඌරවල. 갈대아 우리에서 하란으로 왔죠. කල්තේ ඌර වලින් හාරන් වලට ආවා. 하란에서 또 아버지가 돌아가신 후에 가나안 땅으로 들어왔죠. හාරන් වලදී ආබ්‍රහම්ගේ තාත්තා මරුණම ඔවුන් ඊට පස්සේ කානාන් දේශයට යන්න ආවා. 거기에서도 흉년이 들어서 애굽에 갔다 왔어요. ඒත් අවුරුදු 10ක් විතර ගිහිල්ලා ඊට පස්සේ මිස්රයට ගිහින් ආවා. 애굽에 다녀오고서는 또 롯의 그 하인들과 아브라함의 하인들과 싸우는 사건이 있었어요. ඉතින් ඒකට යන්නත් හේතුව තමයි ආබ්‍රහම්ගේ ලොක්ගේ සේවකයෝ අතර තිබුණා වූ ගැටීමක් නිසා. 창세기 10장에서는 또 큰 싸움에 아브라함이 참여하게 됩니다. ඉතින් අපි දන්නවා උපත 10 වෙනි පරිච්ඡේදයේ ආබ්‍රහම් මහත් යුද්ධයකට මුහුණ දෙනවා. 창세기 15장에는
이삭은 말씀의 씨를 받습니다. උප්පත්ති 15 වෙනි පරිච්ඡේදයේ වචනය නැමැති බීජය ආබ්‍රහම් ලබා ගන්නවා. 그리스도의 말씀의 씨입니다. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනය තමයි බීජය කියන්නේ. 그래서 16장에는 또 이스마엘을 낳죠. 16 වෙනි පරිච්ඡේදයේ ඉස්මාኤල්ව බිහි කරනවා. 이스마엘을 낳은 다음에 또 하나님께서 오셔서 그는 내 후사가 아니다 말씀하세요. ඉස්මාኤල් බිහි කරාට පස්සේ දෙවියන් වහන්සේ ඇවිල්ලා කියනවා මේක නුඹේ වංශය නෙවෙයි. 이삭을 낳게 하기 위해서 이름을 바꿔주시고 할례를 받으라고 합니다. ඊසාක්ව බිහි කරන පිරිස ඔහුගේ නමත් වෙනස් කරලා චර්මච්ඡේදයක් ලබන සැලසුවා. 그 다음에 이삭을 낳게 됩니다. ඊට පස්සේ තමයි ඊසාක්ව බිහි වුනේ. 이삭을 낳게 되고 이삭이 얼마쯤 자란 이후에 하갈과 이스마엘을 내어 쫓습니다. දැන් ඊට පස්සේ ඊසාක්ව බිහි වෙලා වැඩි දවසක් ගියේ නෑ. හාගර් සහ ඉස්මාኤල්ව ගෙයින් එළියට දැම්මා. 그리고 이삭이 한 15세쯤 됐을 무렵에 දැන් ඊසාක් අවුරුදු 15ක් විතර වුණාම 이삭을 모리아 산에 가서 하나님께 번제를 드리려고 갑니다. ඊසාක්ව මොරියා කන්දට ගිහිල්ලා දෙවියන් වහන්සේට පූජා කරන්න කියලා කිව්වා. 아브라함의 삶은 가나안 땅에 들어올 때부터 여기까지가 한 40년이 걸렸습니다. ආබ්‍රාම්ගේ ජීවිතය කානාන් දේශයට ආපු අවස්ථාවේදී මේ දක්වා වෙනකොට අවුරුදු 40ක් විතර. 가나안 땅에 들어와서 하나님께서 원하시는 그 열매인 이삭을 낳고 그 이삭을 드리기까지가 40년이 걸렸습니다. ආබ්‍රාම් කානාන් දේශයට ඇවිල්ලා දෙවියන් වහන්සේට ඕනවන ඊසාක්ව බිහි කරලා ඒ බිහි කළා ඊසාක්ව පූජා කරන්න ගෙන තැනට ගෙනකොට අවුරුදු 40ක් විතර. 그리고 그때 아브라함의 나이는 약 115세쯤 됐습니다. නිසා ඔය ආබ්‍රාම්ගේ වයස වෙනකොට අපි විශ්වාස කරන අවුරුදු 115ක් විතර. 그리고 그때 이삭의 나이는 15세쯤 됐습니다. ඒතර ඊසාක්ගේ වයස අවුරුදු 15ක් වගේ. 그런데 그때 이삭을 번제로 드리면서 아브라함은 부활 생명을 얻게 됩니다. නමුත් ඒ වෙලාවේදී ඊසාක්ව මොරියා කන්දේදී පූජා කළා. ආබ්‍රාම් නැවත නැගිටීමේ ජීවනය ලැබුවා. 그 부활 생명을 받을 때 아브라함의 나이가 115세입니다. මේ නැවත නැගිටීමේ ජීවනය ලබන විට ආබ්‍රාම්ගේ වයස අවුරුදු 115ක්. 그런데 이삭은 그 부활 생명을 함께 받습니다. ඊසාකුත් ඒ පියත් එක්කම නැවත නැගිටීමේ ජීවනය ලැබුවා. 15살 때 받습니다. ඔහු ගියද අවුරුදු 15දී. 왜 하나님은 아브라함에게는 그 많은 과정을 거쳐서 115살을 받게 하셨고 ඇයි දෙවියන් වහන්සේ ආබ්‍රාම්ට බොහෝ ක්‍රියාවලින් පසු කරගෙන ඇවිල්ලා අවුරුදු 115 දී නැවත නැගිටීමේ ජීවනය ලබන්න සලස්වලා 이삭은 어떻게 단 15살 때 아버지가 평생에 이룩한 것을 그때 받을 수 있었을까요? හැබැයි ඊසාක් කොහොමද තම තාත්තා අවුරුදු ජීවිත කාලෙටම ගිහිල්ලා ලබාගත්තු එක ඊසාක් අවුරුදු 15දී ලබාගත්තේ. 하나님은 나는 아브라함의 하나님이요 이삭의 하나님이요 이렇게 말씀하십니다. දෙවියන් වහන්සේ කොහොමද කියන්නේ? මම ආබ්‍රාම්ගේ දෙවියන් වහන්සේය, ඊසාක්ගේ දෙවියන් වහන්සේය. 아브라함이 얻은 것도 하나님이 주신 것이지만 이삭이 얻은 것도 하나님이 주신 것입니다. ඒතර මම ආබ්‍රාම්ට ලැබුණු දේවලුත් දුන්නේ දෙවියන් වහන්සේ, ඊසාක්ට ලැබුණු දේවලුත් දුන්නේ දෙවියන් වහන්සේ. 이삭은 뭔가를 개척한 적이 없어요. ඊසාක්ට විශේෂ තෝරා ගැනීමක් නැහැ. 아버지가 다 주셨어요. ඒකට හේතුව තාත්තා ඔක්කොම දුන්නා. 어디를 찾아서 간 적도 없어요. එයාට කොහේ හරි ගියපු සාක්ෂිත් නැහැ. 하나님은 그 땅에 그냥 너 머물러 있으라고 말씀하셨어요. දෙවියන් වහන්සේ ඔහුට කිව්වා ස්ථානයේ ඉන්න කියලා. 그리고 이삭은 우물도 아버지가 판 우물을 그냥 파면 돼요. ඉතින් ඊසාක්ට තිබේ තම පියා හාරපු ලින් හැරුවා නම් ඒ ඇති. 새로 물길을 찾아서 어디에 물이 있을까 고민하지 않아도 돼요. ඔහුට ඕනුනේ නැහැ කොහෙද ලින් තියෙන්නේ කියලා හොයමින් යන්න. 이삭은 아버지가 주신 것을 그냥 누리기만 하면 됩니다. ඊසාක්ට තිබේ තාත්තගෙන් ලැබුණු දේ භුක්ති විඳින්නක් ඇති. 그럼 오늘 어떠한 사람이 그렇게 누릴 수 있느냐? එහෙමනම් අද දවසේ එහෙම භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ කාටද? 이삭처럼 순종할 수 있는 사람이 누릴 수 있는 것입니다. ඊසාක් වගේ කීකරු වෙන මිනිස්සයටයි ඒක භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. 이삭이 모리아산에 갔을 때에는 장성했어요. ඊසාක් ඇවිල්ලා මොරියා කන්දට යන විට තරුණේ. 그런데 그 아버지 아브라함이 이삭을 제단에 올립니다. දැන් පියව් ආබ්‍රහම් ඊසාක්ව අර පූජාසනේ උඩට උස්සලා තිබ්බා. 그리고 이삭을 묶으려고 합니다. ඒ වගේම ඊසාක්ව බැන්දා. 아마 이삭은 알았을 거예요. 우리 아버지가 나를 죽이려고 하시는구나. දැන් මේ වෙනකොට ඊසාක් දන්නවා මගේ තාත්තා මාව මරන්න තමයි හදන්නේ. 그때 이삭이 아버지를 향해서 아버지 뭐 하시는 겁니까? 지금 저를 죽이시려고 하는 거예요?
එහෙනම් ඊසාක්ට තිබහන තාත්තගේ මොනවද තාත්තවා මේ කරන්න දඩුව හදන්න මාව මරන්නද? 아버지 정신 이상해지신 거 아니에요? ආයි තාත්තවාට පිස්සුද කියලා ආයි. 왜 저를 죽이시려고 하십니까? ඇයි මාව මරන්න හදන්නේ? 이유를 알려주세요. වා මාව මරන්න හේතුව කියන්න. 그렇게 말하지 않았어요. හැබැයි ඌ එහෙම කිව්වේ නැහැ. 이삭은 털 깎는 자 앞에 양처럼 순순히 받았어요. ඊසාක් ඇවිල්ලා අර බැටළුවගේ ලෝම කපන්නා වූ මිනිසෙකුගේ නිශ්චලව ඉන්නවා වගේ ඌ නිශ්චලව හිටියා. 이삭은 예수 그리스도를 예표하고 아브라함은 하나님을 예표합니다. ඊසාක් ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ආදර්ශ කරනවා. ආබ්‍රහම් දෙවියන් වහන්සේව ආදර්ශවත් කරනවා. 하나님께서 예수 그리스도를 그 어린 양으로 십자가에 죽도록 그렇게 인도하셨을 때 දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බැටළු පැටවන ලෙස කුරුසපත් වෙන්න ගෙන යනකොට 예수님은 하나님 아버지의 뜻에 순종하셨습니다. යේසුස් වහන්සේ පිය වූ දෙවියන් වහන්සේට කීකරු වුණා. 저는 그 간증을 내시는 모습에서 하나님께서 이 많은 이삭이 스리랑카에 있다라는 것을 알게 해주셨습니다. ඉතින් අන්නේ සාක්ෂි හොම් දරන වෙලාවේදී මට දැනුණු දේ තමයි ලංකාව කියන භූමියේ බොහෝ ඊසාක්ලා සිටින බව. 여러분들이 이 일주일 동안 배운 것은 저희 목사님이 말씀을 읽고 연구하고 삶에서 넘어지고 하나님께 묻고 한 그런 과정입니다. ඉතින් ඔබ සති දෙකක් තුලට ඉගෙන ගත්තේ මොනවද දන්නවද? අපේ පාස්ටර්ගේ ජීවිත කාලයම අධ්‍යයනය කළගෙන ආවා වූ පාඩමයි. 아마 아브람처럼 45년 이상이 걸렸던 것 같아요. මම හිතනවා ආබ්‍රහම්ට වගේ අපේ පාස්ටර්ට අවුරුදු 45ක් විතර ගෙවිලා තියෙනවා. 아브라함이 가나안 땅에 들어올 때 나이가 75세였어요. ආබ්‍රහම් ඇවිල්ලා කානාන් දේශයට එන්න යනකොට කොහෙද පටන් ගන්න අවුරුදු 75යි. 그리고 이삭을 바칠 때 이삭 나이 잘은 모르지만 한 115세라고 가정한다면 ඊසාක්ගේ වයස හරියට ලියලා නැති වුණත් අපි විශ්වාස කරනවා එතකොට ආබ්‍රහම්ගේ වයස අවුරුදු 115ක් කියලා. 40년이 걸렸죠. අවුරුදු 40ක්. 저희 목사님들 40세에 목회를 시작하셨습니다. අපේ පාස්ටර්ට ඇවිල්ලා අවුරුදු 40දී තමයි දේවසේ පාස්ටර් කෙනෙක් වශයෙන් සේවය කරන්න පටන් ගත්තේ. 지금 87세가 되셨어요. දැන් එයාට අවුරුදු 87ක්. 47년 동안 물론 저희 목사님이 혼자 안 것은 아니죠. 신앙의 선전들이 있었고 또 말씀이 있죠. මම දන්නවා මේ අවුරුදු 47ක් පුරාට අපේ පාස්ටර් තනියම කරේ නෑ. එයා ඇවිල්ලා වචනයත් තව පාස්ටර්ස්ලාත් එකතුව තමයි කරේ. 그러나 이 말씀을 내가 소화해서 내 삶에서 이루기 위한 그 눈물과 기도가 있었습니다. නමුත් අපි එකක් දන්නවා මේ වචනය තමා තුළ ඉෂ්ට වෙන පිණිස එයාගේ බොහෝ යාඥාවක් කඳුලක් තිබුණා. 자, 그것을 여러분들에게 일주일 동안 말씀을 드렸어요. ඒක තමයි ඔබට මේ දෙවියන් වහන්සේගේ සෙනඟට සති දෙකක් පුරාවට දුන්නේ. 그런데 여러분은 그것을 금방 순종해 나갈 수 있다는 것을 알게 됐어요. නමුත් මම විශ්වාස කළ මට අහන්න ලැබුණා ඔබ මේ වචනට ඉක්මනින් කීකරු වෙනවා කියලා ඉගෙන ගත්ත අය. 저희가 인도, 네팔, 베트남, 중국, 러시아 이렇게 가봤어요. අපි ඇවිල්ලා හින්දු, නේපාල්, වියට්නාම්, රුසියා මෙන්න මේ වගේ හැම රටකටම ගියා. 그런데 이렇게 순종을 잘하시는 분들은 잘 못 봤어요. ඉතින් මේ වගේ කීකරු අය හරි අඩුයි දකින්න. 하나님께 영광. දෙවියන් වහන්සේගේ මහිමයක් ප්‍රසන්නයි. 저희 목사님께서 47년 이상 말씀을 붙잡고 씨름하신 내용을 일주일 동안 가르쳐 드렸습니다. අපේ පාස්ටර් අවුරුදු 47ක් පුරාවට අධ්‍යයනය කළ ලබාගත් වූ ජීවනය ඔබට සති දෙකකින් දුරු ලැබුවා. 그렇지만 여러분이 순종해야지 내 것이 됩니다. නමුත් ඔබ ඒකට කීකරු වුණොත් තමයි ඒක ඔබේ වෙන්න යන්නේ. 이것은 순종의 결과로 여러분들에게 드린 것입니다. මේක ඔබට තීරණය දීලා තියෙනවා කීකරු වෙනවද නැද්ද කියලා. 여러분들이 듣고 넘긴다면 아무런 유익이 되지 않습니다. ඔබ ඔක අහලා මේ කණෙන් පිට කරොත් ඔබට කිසිම ප්‍රයෝජනයක් නැහැ. 순종하기 위해서 기도할 때 여러분의 것이 될 것입니다. ඒක කීකරු වෙන පිණිස යාඥා කරනවා නම් ඒක ඊට පස්සේ ඔබේ වෙන්න යනවා. 자, 오늘 이 갈릴리 해변에 예수님께서 오셔서 제자들을 부르십니다. මෙන්න මේ ගලීලයට යේසුස් වහන්සේ ඇවිල්ලා ගෝලියෝ කැඳවෙනවා. 예수님께서 그들을 보시고는 나를 따라오라고 말씀하십니다. යේසුස් වහන්සේ උන් දැකලා කිව්වා මා අනුවෙන්න කියලා. 내가 너희로 사람을
낚는 어부가 되게 하리라. මම නුඹලා මිනිස්යන් අල්ලන්නා වූ අය බවට පත් කරන්නට යනවා. 20절에 보니까 저희가 곧 그물을 버려두고 예수를 쫓으니라 이렇게 말씀하십니다. 20 වෙනි පදේ කියන එකනේම උත්තර ලක්තර යේසුස් වහන්සේ අනුව ගියෝය කියලා. 그물을 버린다는 것은 어떤 의미가 있을까요? දැල් අත්හැරිය කියන එකේ තේරුම මොකක්ද? 그냥 그물이 거추장스러워서 버린 게 아닙니다. ඒ ඇවිල්ලා ඒක නිකන් දැල් එපා වෙලා විසි කරා නෙමෙයි. 그 그물은 어부가 고기를 잡는 도구입니다. ඒ ඇවිල්ලා දීවරයන්ට මාළු අල්ලන්න තිබුණු භාජනයයි ආයුධයයි. 그래서 그물을 버렸다는 것은 자기의 직업을 버렸다는 것을 의미합니다. දැල් අත්හැරිය කියලා කියන්නේ තමාගේ රැකියාව අත්හැරිය කියන එකයි. 자, 조금 더 가니까 요한과 야곱이 배를 아버지와 함께 그물을 기웃고 있었어요. ඒ ඊට පස්සේ ගාව දන්නවා යෝහන්ස යාකෝබ් තාත්තත් එක්ක ඒකට එකතු වෙලා දැල් වියමින් සිටියා. 그들도 너희가 나를 따라오라 하고 부르십니다. ඔවුන්ටත් කොඩුබල මානුව එන්න කියලා. 그랬더니 저희가 배와 부침을 버려두고 예수를 쫓게 됩니다. ඔවුන් ඇවිල්ලා දැල් සහ ඔරු අත්තර යේසුස් වහන්සේ අනුව ගියා. 배와 부침을 버려뒀다는 것은 무슨 뜻일까요? ඔරුව සහ දැල් අත්තරිය කියන එකේ තේරුම මොකක්ද? 배를 버렸다는 것은 역시 자기의 직업을 버렸다는 겁니다. ඒ කියන්නේ ඔරුව අත්තරිය කියලා කියන්නේ තමන්ගේ රැකියාව අත්තරියා. 부침을 버렸다는 것은 자기의 혈연을 포기했다는 것을 말합니다. දැල් අත්තරිය කියලා කියන්නේ තමන්ගේ තුණු බලාපොරොත්තු අත්තරියා. 자, 다 조금 뒤에 가면 어떤 서기관이 예수님께 옵니다. තව එහාට ගියාට පස්සේ එක්තරා ලියන්නෙක් එනවා යේසුස් වහන්සේ වෙතට. 내가 예수님을 쫓아가겠습니다. කිව්වා මම යේසුස් වහන්සේත් එක්ක එන්න කැමතියි කියලා. 그랬더니 예수님은 나는 여우도 제 집이 있고 또 참새도 제 깃들 집이 있지만 인자는 머리도 있고 또 없다 이렇게 말씀하십니다. යේසුස් වහන්සේ කිව්වා කුරුල්ලන්ට තියෙනවා කූඩු ඔවුන්ට තියෙනවා බෙන් නමුත් මනුෂ්‍ය පුත්‍රයාට ඔළුව තියන තරක් නැහැයි කියලා කිව්වා. 왜 이렇게 말씀하셨을까요? ඇයි මෙහෙම කිව්වේ? 서기관이면 지위도 높아요. ඔව් මේ ලියන්න කියලා කියන්නේ තත්ත්වය උසස්යි. 예수님 제자 중에 못 배운 사람보다는 그래도 배우고 유식한 사람이 좋잖아요. ඒ කියන්නේ යේසුස් වහන්සේ අතර හිටපුවා ඉගෙන ගත්තේ නැති අයට වඩා උසස් තත්ත්වයයි තමයි උන්. 어서 나를 따라와라 그러지 않으셨어요. උන්වහන්සේ උන්ට කිව්වේ නෑ මානු වෙන්න කියලා. 나는 잠잘 것도 마땅치 않은 사람인데 네가 나를 쫓아올 수 있느냐 그 말씀이에요. ඔවුන්ට කිව්වා මට ඔළුව තියන්නවත් තැනක් නෑ නුඹලා මං අනු වෙන්න කැමතිද කියලා. 자, 어떤 제자가 이렇게 말합니다. 예수님, 내가 예수님을 쫓아갈 거지만 먼저 우리 아버지를 장사 지낸 이후에 쫓아가겠습니다. ඒක ගෝලෙක් මෙහෙම කිව්වා යේසුස් වහන්සේ මම ඔයාත් එක්ක එන්න කැමතියි හැබැයි මගේ තාත්තගේ ආදාහන කටයුතු කරලා එන්නම් කියලා බුදුදාන කටයුතු. 그러니까 예수님이 죽은 자들로 죽은 자를 장사하게 하고 너는 나를 쫓으라 이렇게 말씀하십니다. හැබැයි යේසුස් වහන්සේ මලවුන් වල්ලා දෙන්නුම මානු වරෙන්. 예수님은 이상하다. යේසුස් වහන්සේ හරි අමුතුයි. 예수님은 어머니 아버지도 왜 섬기지 못하게 하실까? ඇයි යේසුස් වහන්සේ අම්මා තාත්තටවත් සේවය කරන්න දෙන්නේ නැත්තේ බලා ගන්න දෙන්නේ නැත්තේ? 아니 나를 낳아주신 부모님인데 ඉතින් මාව බිහි කර අම්මා තාත්තනේ. 그 부모님 장사도 안 지내고 오라고 하시네. ඒ අම්මා තාත්තා භූමි දාන කරන්නේ නැතුව එන්න කියනවනේ. 여러분 예수님이 왜 그러셨을까요? සෙනෙහවත් යේසුස් වහන්සේ ඇයි? 우리는 이 이유를 알아야 됩니다. අපි මේ සත්‍යතාවය දැනගන්න ඕනේ. 왜 예수님을 쫓아가야 되는데 장사도 못 지내게 하시나? ඇයි යේසුස් වහන්සේ අනුව යන්න තියෙන වෙලාවේ උන්වහන්සේ කියන්නේ භූමි දානවත් කරන්න නැතුව එන්න කියලා. 자, 마태복음 10장에 보면 이렇게 말씀하십니다. මතෙව් 10 වෙනි පරිච්ඡේදයේ මෙහෙම කියනවා. 너희가 어미나 아비나 나보다 더 사랑하는 자는 합당치 않다. කියනවා නුඹලා මමට පියාට මට වැඩිය ප්‍රේම කරනවා නුඹලා මට ගැලපෙන්නේ නැහැ. 아들이나 딸이나 형제나 자매나 나보다 더 사랑하는 자는 합당치 않다. පුතාට හෝ දුවට හෝ සහෝදරට හෝ සහෝදරියට මට වඩා ප්‍රේම කරනවා නුඹලා මට ගැලපෙන්නේ නැහැ. 너희가 십자가를 지고 나를 쫓아와야 된다. නුඹලාගේ කුරුසය රැගෙන මානු වෙන්න ඕන. 십자가 없이 쫓아오면 안 된다. කුරුසය නැතුව ඇවිල්ලා වැඩක් නැහැ. 이 말씀을 하십니다. මේකයි මේ කියන්නේ. 여기에서 말씀을 배우신 분들은 앞으로 이 길을 가야 됩니다. මෙතන වචනේ ඉගෙන ගත්තා වූ අය විශේෂයෙන් මෙන්න මේ මාර්ගය ඉදිරියේදී යන්න ඕන. 제자의 길을 가셔야 됩니다. ගෝලයක් යන්නා වූ මාර්ගය යන්න ඕන. 그런데 제자가 되려면
배와 그물을 버리고 아버지를 버려야 돼요. ගෝලයෙක් ලෙස ඒ ගමනේ යන්න නම් ඔරු සහ දැල් අත්තරින්න ඕන, මව්පිය අත්තරින්න ඕන. 내 부모님이나 가족들도 하나님보다 더 사랑하면 안 돼요. ඒ කියන්නේ මගේ දෙමව්පියන්ට වේවා මට ඇත්තා වූ දේවල්ට දෙවියන් වහන්සේට වඩා ප්‍රේම කරන නම් හරියන්නේ නැහැ. 누가복음에 보면 나를 위하여서 부모나 아내나 자식들 버리라고 말씀하세요. ලුක් පොතේ කියනවා මා වෙනුවෙන් මව්පියත් දරුවනුත් අත්තරින්න කියලා. 자, 우리는 이제 버리는 삶이 시작이 돼야 됩니다. ඒ කියන්නේ අපි දැන් පටන් ගන්න ඕන අත්තරින්නා වූ ජීවිතයක්. 목사님, 제자들은 그렇게 했지만 지금은 그렇게 할 사람이 있을까요? පාස්ටර් බෝලෙව එහෙම කරාට දැන් ඔහොම කරන්න පුළුවන් අය ඉඳීද? 특별한 주의 종만 그렇게 하는 거죠. ඒක කරන්නේ පාස්ටර් විශේෂයෙන් තෝරගත්තු දවදාසනේ. 우리 같은 평범한 사람이 어떻게 그렇게 살 수 있습니까? අපි වගේ අය කොහොමද එහෙම කරන්නේ? 그 우리는 직업도 갖지 말아야 됩니까? ඒ කියන්නේ අපිට රැකියාවලුත් කරන්න එපාද කියන්නේ? 부모님도 섬기지 말아야 됩니까? දෙමව්පියොත් බලා ගන්න එපා කියලාද කියන්නේ? 그게 아닙니다. එහෙම නෙවෙයි කියන්නේ. 그럼 무엇일까요? එහෙනම් මොකක්ද මේ කියන්නේ? 우리가 주님을 이제는 생명으로 얻어야 됩니다. මේ කියන්නේ අපි 예수ස් වහන්සේ ජීවනය ලෙස ලබා ගත යුතුයි. 그런데 주님을 생명으로 얻는 것은 뭔가 바꿔야 되는 거예요. එහෙනම් 예수ස් වහන්සේ ජීවනය ලෙස ලබා ගන්න නම් අපි ඒකට සූදානම් වෙ යුතුයි. 이것도 갖고 예수님도 갖고 그렇게 가질 수가 없어요. ඒකෙන් අදහස් කරන්නේ මේකත් අරගෙන 예수ස් වහන්සේතරත් ඔක්කොම දාගන්න බෑ අපිට. 예수님을 내 마음속에 생명으로 얻기 위해서 예수ස් වහන්සේ ජීවනය ලෙස මගේ හදවතට ගන්න නම් 내가 먼저 버려야 돼요. මම පළමුවෙන් මාව අත්හරින්න ඕන. 그런데 어떻게 버리느냐? කොහොමද අත්හරින්නේ? 아이들을 고아원에 갖다 주느냐? දරුවෝ ගිහිල්ලා ළමා නිවාසයකට දෙන්නද? 그럼 돈을 지붕에서 다 뿌려 버리느냐? එහෙමනම් තියෙන දේවල් ගිනි තියලා වීසි කරන්නද? 그게 아니라 එහෙම නෙවෙයි. 포기할 마음이 되어 있어야 돼요. ඒක අත්හරින සිතක් අපිට තියෙ. අපේ සිත අත්හරීමේ සිතක් වෙන්න ඕන. 이 세상에 속한 모든 것을 이제는 포기할 마음이 되어 있어야 돼요. මේ ලෝකයේ තියෙන වූ සියලුම දේක් අත්හරින්න පුළුවන් සිතක් අපිට තියෙන්න ඕන. 자, 세상에 보면 우리가 취하고자 하는 좋은 것이 많이 있죠. ලෝකයේ දිහා බැලුවම අපිට අල්ලගන්න හිතන ආස කරන දේවල් ගොඩ හරියයි. 아마 돈이 첫 번째일 거예요. පළවෙනි එක තමයි මුදල්. 또 지식이 있어요. අනිත් එක තමයි දැනුම. 대학교를 나오고 대학원을 나오고 박사가 되는 그런 지식도 우리가 사랑할 수 있어요. මොනද මම ඇවිල්ලා කැම්පස් ගිහිල්ලා තියෙනවා මම ඇවිල්ලා ඉහළ ඉගෙන ගන්නවා මම ඇවිල්ලා ප්‍රොෆෙසර් කෙනෙක්. ඒ නිසා මම මේ දැනුම තියාගන්න ආසයි. 혹은 집이 될 수도 있습니다. සමහර වෙලාවට ඒක අපිට මහා අපේ ගේ වෙන්න පුළුවන්. 혹은 정치를 하는 정치인이 돼서 어떤 명예를 얻을 수 있습니다. එහෙම නැත්නම් මැති ඇමති කෙනෙක් වෙලා ගෞරවය ලබා ගැනීම වෙන්න පුළුවන්. 어떤 사람은 옷을 좋아합니다. සමහර අය ඇඳුම් වලට හරි ආසයි. 어떤 사람은 여행 다니는 것을 좋아합니다. සමහර අය විනෝද වෙන්න යන්න හරි කැමතියි. 우리 여기 있으신 분들도 아마 그런 것이 있을 거예요. මම හිතනවා මේ ස්ථානයේ ඉන්න අයටත් ওই දේවල් තියෙනවා. 저희도 아직 그런 부분이 남아 있습니다. අපි ගාවත් තව මේ කාරණා ඉතුරු වෙලා තිබෙනවා. 그렇지만 중요한 것은 내 마음속에서 이제는 그것을 포기할 마음이 있어야 됩니다. නමුත් වැදගත් වෙන්නේ අපේ හදවතින් මේවා අත්හැරීමේ සිතක් අපිට තියෙන්න ඕන. 그것을 버릴 결단이 되어 있어야 됩니다. ඒක අත්හරින්න පුළුවන් තීරණයක් ගන්න පුළුවන් වෙන්න ඕන. 그 결단이 돼 있는 사람이 광야에 들어올 수가 있습니다. අන්න ඒ තීරණය ගන්නා වූ අයට තමයි පුළුවන් වෙන්නේ ඒ පොරොන්දු දේශයට යන්න. 그 결단이 되어 있는 사람이 성소에 들어올 수 있습니다. අන්න ඒ තීරණය ගන්න පුළුවන් අයට සුද්ධ ස්ථානට යන්න පුළුවන්. 신약에는 그래 예전에 제자들은 그랬지만 우리도 정말 그게 필요한가요? ඉස්සර ගෝලෙ එහෙම කරත් ඉතින් මේ අලුත් ගිවිසුමේ ඉන්න අපිත් ඕක කරන්න ඕනද? 예수님께서도 오늘 나에게 그것을 원하실까요? 예수ස් වහන්සේට මගෙනුත් ওই දේවල් ඕනද? 그렇지만 이것은 신약 시대, 구약 시대, 지금 교회 시대 다 모든 사람에게 공통적인 것입니다. මතක තියාගන්න දේ වචනේ පරණ ගිවිසුම් කාලයට අලුත් ගිවිසුම් කාලයට සහ සභා කාලය යන හැම කාලයකටම අදාළයි. 모든 사람에게 요구하시는 겁니다. මේක හැම මිනිස්සෙකුටම කරන්න කියන දෙයක්. 아브라함처럼 열매 맺고 그 열매를 드리길 원한다면 이 시작은
본토와 친척과 아비집을 떠나야 됩니다. ආබ්‍රාම් වගේ පළදරලේ පළ දෙවියන් වහන්සේට පූජා කරන්න නම් අපි ප්‍රථමයෙන් පියාගේ ගමෙන් එහෙම නැත්නම් අපි දේති වලින් අපි පිටත් වෙලා යන්න ඕන. 아브라함은 하나님께서 어떤 개인을 부르셨어요. දෙවියන් වහන්සේ ආබ්‍රාම්ට පුද්ගලිකව තමයි කතා කළේ. 그렇지만 하나님께서 개인을 부르실 때 그 개인이 한 민족이 될 거라고 말씀하세요. හැබැයි දෙවියන් වහන්සේ ඔව් පුද්ගලයෙක් ලෙස කතා කළා. හැබැයි කොහොම මේ පුද්ගලයා ජාතියක් වෙන්න යනවා වංශයක් වෙන්න යනවා කියලා. 그 민족이 애굽에서 번성하게 되었어요. ඒ ජාතිය මිස්රයේදී වර්ධනය වුණා. 한 나라가 되었죠. ඒක එක්තරා රටක් බවට පත් වුණා. 그랬을 때 하나님은 그 한 나라 백성들을 애굽에서 꺼내십니다. ඒ නිසා දෙවියන් වහන්සේ එක රටක් වන ඒ සෙනග මිස්රයෙන් වෙන් කරගත්තා. 가나안 땅으로 인도하십니다. ඔවුන් ඇවිල්ලා කානාන් දේශයට ගෙන ගියා. 가나안 땅으로 인도하시기 위해 그들에게 광야 생활이 필요했습니다. කානාන් දේශයට ගෙන යන පිරිසොන්ට කාන්තාර ගමනක් ඕන වුණා. 아브라함도 갈대아 우르에 살았습니다. ආබ්‍රාහම් කල්තේ උරුවල ජීවත් වුණා. 그런데 본토와 친척과 아비집을 떠나서 그 가나안 땅으로 가라고 말씀하십니다. ඔහුට කිව්වා ඔහුගේ ගමෙන්ද ඔහුගේ පියාගෙන්ද ඔහුට ඇත්තා උදෙවින්ද ඉවත් වෙලා කානාන් දේශයට යන්න ඕනේ කියලා. 이것은 한 개인에게만 말씀하시는 것이 아닙니다. මේක එක පුද්ගලෙකුට කියපු කතාවක් නෙවෙයි. 하나님을 믿는 민족에게 그것을 원하시기 때문에 이스라엘을 출애굽시켰습니다. දෙවියන් වහන්සේ අදහන්නා වූ වංශයකට මේක ඕන නිසා තමයි ඊශ්‍රායල් වංශය තෝරගත්තේ. 지금 우리 오늘 읽은 것은 예수님이 제자를 부르신 것입니다. මේ අපි දැන් කියුවේ මොකද්ද? 예수ස් වහන්සේ ගෝලිය තෝරා ගැනීම. 그들은 12명이죠. එතන හිටිය ගෝලිය 12. 그렇지만 신학시대에 이르러서 하나님을 믿는 모든 백성에게 그것을 요구하시는 겁니다. එතන 12 හිටිය නමුත් අලුත් කිවිසුමට ආවට පස්සේ උන්වහන්සේ අදහන්නා වූ මුළු සෙනගටම උන්වහන්සේ එක දෙනවා. 자, 예수님도 애굽에 들어가셨습니다. 예수ස් වහන්සේ මිස්රයට ගියා. 왜 애굽에 들어가셨냐면 헤롯 왕이 2살 이하의 아기를 다 죽이라라고 했습니다. ඇයි මිස්රයට ගියේ? හෙරෝද් රජුව අවුරුදු දෙකට වැඩි අය ළමයිව මරන්න තීරණය කළ නිසා. අඩු ළමයිව. 그래서 꿈에 아기를 데리고 피신하라 해서 예수님의 아버지 요셉과 마리아와 예수님이 애굽으로 피신하게 됩니다. ඉතින් දෙවියන් වහන්සේගෙන් ලැබුණු පණිවිඩ මත 마리아 සහ යෝසෙෆ් මිස්රයට ගියා දරුවෝ බාරගෙන. 그럴 때 그것은 우연이 아니었습니다. ඒක නිකන් සිදුවුණු දෙයක් නෙවෙයි. 그것은 하나님의 말씀이 이루어지기 위해서 가신 겁니다. ඒ තමයි දෙවියන් වහන්සේගේ වචනේ ඉෂ්ට වෙන පිණිසයි ගියේ. 그 하나님의 말씀은 뭐냐? දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ මොකක්ද? 내가 내 아들을 애굽에서 불러냈다 함을 이루려 하심이라. උන්වහන්සේ මාගේ පුත්‍රයා මම මිස්රයෙන් කැඳවා ගත්තමි කියලා. 자, 이것은 호세아 선지자가 말씀하시는 මේක 겁니다. හොසේ අනාගත වක්තෘවරයා කියනවා. 호세아는 예수님 전에 선지자죠. හොසේ කියලා කියන්නේ 예수ස් වහන්සේට කලින් හිටපු අනාගත වක්තෘ කෙනෙක්. 호세아는 이 말씀을 전할 때 하나님의 아들인 이스라엘 백성을 애굽에서 구해냈다 이것을 말씀하신 겁니다. දෙවියන් වහන්සේ හොසේ තුලින් මොනවද කතා කරේ? දෙවියන් වහන්සේගේ සෙනගව මෙවුනතම් පුත්‍රයන්ව මිස්රයෙන් කැඳවා ගන්නවා කියන එකයි. 그것은 과거의 일을 말한 겁니다. මේක ඉස්සර කතාවක් තමයි කියන්නේ. 그런데 호세아 선지자보다 나중에 예수님께서는 애굽에 들어가셨는데 හැබැයි හොසේ අනාගත වක්තෘවලට ගොඩාක් කාලයකට පස්සේ 예수ස් වහන්සේ මිස්රයට ගියා. 그것은 내가 내 아들을 애굽에서 불러냈다 하는 하나님의 뜻을 예수님이 이루신 겁니다. ඒ කියන්නේ මාගේ පුත්‍රයා මම මිස්රයෙන් කැඳවා ගතිමි කියන වචනය 예수ස් වහන්සේ තුල ඉෂ්ට වුණා කියන එකයි. 애굽에서 불러내기 위한 하나님의 뜻을 이루기 위해 애굽으로 피신 가신 겁니다. ඒ කියන්නේ මිස්රයෙන් පුත්‍රයා කැඳවා ගන්න ඕනේ කියලා දෙවියන් වහන්සේ කිව්ව නිසා ඒක සිදු වෙන පිණිසයි ගියේ. 하나님은 내 아들을 이스라엘 백성을 말씀하십니다. දෙවියන් වහන්සේ තමාගේ පුත්‍රයන් ලෙස කියන්නේ ඊශ්‍රායල් සෙනගට. 그리고 예수님은 또한 하나님의 아들로 애굽에서 이끌어내십니다. ඒ වගේම දෙවියන් වහන්සේගේ පුත්‍රයන් 예수ස් වහන්සේ එතනින් එළියට ගත්තා. 오늘날 하나님께서 여러분들과 저를 아들로 인정하신다면 애굽에서 불러내실 겁니다. අද දවසේ දෙවියන් වහන්සේ ඔබවත් මාවත් උන්වහන්සේගේ පුත්‍රයන් ලෙස පිළිගන්නවා නම් උන්වහන්සේ ඔබත් මාවත් මිස්රයෙන් එළියට ගන්නවා. 애굽은 어디냐? මිස්රේ කොහෙද තියෙන්නේ? 우리가 살고 있는 지금 이 세상입니다. අපි ජීවත් වෙනා වූ ලෝකයයි මිස්රය. 많은 문명과 사람들이 살아가고 있는 이러한 세상입니다. මෙන්න මේ බොහෝ මිනිස්යන් ජීවත් වෙනා වූ මේ ලෝකය තමයි. 자, 우리는 교회라고 하는 말
말이 신약 성경에 있죠. ඔබ දන්නවනේ සභාව කියලා වචනේ බයිබලයේ තියෙනවා. 그 교회의 원어는 에클레시아라고 합니다. මේ සභාවට කියන පරණ වචන තමයි එක්කලිසියා කියන වචනේ. 에클레시아는 구별된 사람들의 모임이란 뜻입니다. මේ එක්කලිසියා කියන එකේ තේරුම තමයි වෙන් කරගත්තා වූ සෙනගක් සිටින තැන. 구별됐다라고 하면 어디로부터 구별된 것입니까? එහෙනම් තෝරාගත්තා වූ සෙනග කොහෙන්ද තෝරගත්තේ? 이 세상으로부터 구별된 것입니다. ලෝකයෙන් තමයි වෙන් කරගත්තේ. 이 세상 사람들은 자기의 만족을 위해서 삽니다. මේ ලෝකයේ ජීවත් වෙන්නේ තමාව සතුටු කර ගැනීම පිණිසයි. 그러나 이제는 우리는 하나님의 만족을 위해서 살아야 됩니다. නමුත් අපි මෙතෙන් පටන් දෙවියන් වහන්සේ සතුටු කරන පිණිස ජීවත් වෙන්න ඕන. 그래서 우리에게도 출애굽이 필요합니다. ඒ නිසා අපිටත් ඕන වෙනවා නික්මෑම. 우리에게도 갈대아 우르를 떠나는 것이 필요합니다. අපිටත් කල්තේ වලින් පිටවී යාමක් ඕන. 우리에게도 배와 그물과 아버지를 버리는 과정이 필요합니다. අපිටත් ඕන වෙනවා ඕරු දැල්ද පියාද අත්හරිනා වූ ජීවිතයක්. 이것이 진리입니다. මෙන්න මේකයි සත්‍යතාවය. 진리의 길입니다. මේක තමයි සත්‍යතාව의 මාර්ගය. 여러분들이 이 일주일 동안 배운 중요한 소중한 말씀들이 있습니다. ඔබ මේ සති දෙකක් පුරාවට ඉගෙන ගත්තා වූ දේ තුල අනර්ග ජීවනයේ වචනයක් තිබෙනවා. 이 말씀들이 내게 생명이 되기 위해서는 ඒ ඉගෙන ගත්තා වූ වචනේ Tamanට ජීවනය වන පිණිස. 생명이 되기 위해서는 먼저 비워짐이 있어야 됩니다. ජීවනය වන පිණිස පළවෙනි අත්හැරීම තියෙන්න ඕන. 내가 비워지지 않고 생명을 취하려고 하면 들어오지 않습니다. හිස් කරගත්තේ නැත්නම් ජීවනය පුරව ගන්න යනකොට ශුද්ධාත්මයන් වහන්සේ එන්නේ නැහැ. 어디에선가 우리 신앙이 멈추게 됩니다. ඒ වුණොත් එහෙම යම් තැනකදී අපේ දේව ධර්මය එමෙත ආත්මික ජීවිතේ නතර වෙන්න යනවා. 그게 바로 가시덤불 밭입니다. ඒකට කියනවා හරියට කටු අතර තිබෙනා වූ කෙත කියලා. 기쁘게 받는 것 같지만 열매 맺을 수 없습니다. හැබැයි ප්‍රීතියේ වචනය බාර ගන්නවා වගේ පෙවුනට එයාලට පළ දරන්න බෑ. 그게 바로 돌짝밭입니다. අන්න ඒකට තියෙනවා ගල් අතර කෙත කියලා. 말씀이 떨어지지만 문 밖을 나가면 잊어버립니다. ඒ කියන්නේ වචනය ලබා ගන්නවා තමයි හැබැයි දොරෙන් එළියට යනකොට වචනේ නැහැ. 새가 쪼아먹었습니다. ඇයි? පක්ෂීන් ඇවිල්ලා උදුරගෙන කාලා. 이 마음밭이 마음이 세상이기 때문에 그렇습니다. මේ හදවත නැමැති කෙත ලෝකයේ බවට පැත්තෙච්ච නිසායි එහෙම වෙන්නේ. 그래서 여러분 마음속에 있는 세상을 버리지 않는다면 ඒ නිසා ඔබේ හදවතේ තිබෙන ලෝකය ඔබ විසිකලා දැම්මේ නැත්තම් 아무리 말씀을 기쁘게 받았다 할지라도 말씀이 심겨질 수 없습니다. මොනතරම් ප්‍රීතියේ වචනේ ලබා ගත්තත් ඔබේ හදවතේ වචනේ පැලවෙන්නේ නැහැ. 그래서 우리는 이 시간 고민해 보기 원합니다. ඒ නිසා අපි මේ වෙලාවේදී හිතන්න පටන් ගන්න ඕන. 첫 번째, පළවෙනි එක. 출애굽을 이전에 이스라엘 백성이 했지만 නික්මෑම ඊශ්‍රායල් සෙනග ආපු ගමන වුණා. 하나님은 오늘 나에게도 출애굽을 하기 원하시는가? දෙවියන් වහන්සේ අද දවසේ මගිනුත් ඕන නික්මෑම. 이것이 진리인가? මේක ජීවනයේද? 정말 진리의 길의 시작이 출애굽인가? මේක සත්‍යතාවයේ මාර්ගය නික්මෑමද? 하나님께서 아브라함과 이스라엘 백성들과 제자들을 통해서 말씀하신 것은 දෙවියන් වහන්සේ ආබ්‍රහම් ඉසාක් ඊශ්‍රායල් සෙනගට කතා කළා වූ පණිවිඩය. 오늘 나에게도 말씀하시는 것인가? අද දවසේ මටත් කතා කරනවද? 이것이 정말 진리인가? මේක ඇත්තම සත්‍යතාවයද? 이것을 우리가 생각해 봐야 됩니다. මේ ගැන අපි හිතලා බලන්න ඕන. 이것이 진리라고 여겨져야지만 그 다음이 있습니다. හැබැයි මේක සත්‍යතාවය කියලා ඔබ පිළිගන්නවත් ඇති. හැබැ이 ඊට පස්සේ දෙයක් තියෙනවා. 여러분 마음에 그거는 옛날 사람들, 성경에 있는 사람들만 하는 거지 나한테까지 요구하시겠어 한다면 그것은 진리로 받아들인 것이 아닙니다. ඔබේ හදවත කිව්වොත් මොනවද මේ කතා කරන්නේ? ඕක බයිබලයේ ඉස්සර හිටපු අයට අදාළ දෙයක්. ඕක අපිට අදාළ දෙයක් නැහැ කියලා ඔබ හිතනකොටම ඔබට ජීවනය ලබන්න බැරි වෙනවා. 아니면 어떤 분은 글쎄 그런 것 같기도 하고 아닌 것 같기도 하고 සමහර අය හිතනවා ඇත්ත වගේ තමයි. නමුත් එහෙම වෙන්නත් බෑ. ඕක අපිට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. 그렇다면 여러분 말씀을 읽으십시오. එහෙමනම් ඔබ වචනය කියවලා බලන්න. 하나님께 물으십시오. දෙවියන් වහන්සේගෙන් අහන්න. 하나님 정말 맞습니까? දෙවියන් වහන්සේ ඇත්තද මේ කියන්නේ? 정말 이게 진리입니까? මේකද සත්‍යතාවය? 오늘 나에게도 꼭 이것을 요구하십니까? දෙවියන් වහන්සේ ඇත්තටම ඔබ වහන්සේ මටත් මේවා කරන්න කියනවද? 여러분 이 문제를 결단하셔야 됩니다. ඔබ තමයි මේ ප්‍රශ්නේ ගැන තීරණයක් ගන්න ඕන. 만약에 내가 진리로 받아들인다면 තමන් මේක සත්‍යතාවය ලෙස පිළිගන්න ඕන. 하나님이 여러분 포기하지 않으실 겁니다. දෙවියන් වහන්සේ කවදාවත් ඔබ අත්හරින්නේ නැහැ.
것인가 아닌가를 내 마음속에 결단하는 것은 굉장히 중요한 ඒ 일이죠. නිසා වචනය කරුණු කොටගෙන මේක සත්‍යතාවයේ ඇත්තද නැද්ද කියලා ඔබේ හදවතේ තීරණයක් ගන්න ඕනේ. ඒ විතරයි ඒක ජීවනය වෙන්නේ යන්නේ. 저는 여기 계신 한 사람 한 사람의 마음을 잘 모릅니다. මම මෙතන ඉන්න එක එක්කෙනාගේ හදවත් කොහොමදවත් දන්නේ නැහැ. 그러나 분명히 이게 진리가 맞구나라고 생각하시는 분도 계시고 නමුත් එක සහතිකයක් මට දුන්නා මේක සත්‍යතාවය කියලා හිතන අයත් ඉන්නවා. 글쎄 나는 별 관심이 없어 잘 모르겠어. අය මට නම් ඒ ගැන ලොකු උනන්දුවක් නැහැ. මම ඕව දන්නේ නැහැ. මට වැඩකුත් නැහැ. 그러나 저는 말합니다. 내 마음속에 한번 알아보고 싶다 그런 분도 있을 거예요. ඒ වගේම මෙහෙම අයත් ඉන්න පුළුවන්. නෑ ඇත්ත මේක මම පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. එහෙම හිතන අයත් ඉන්නවා. 내가 하나님께 정말 이 문제를 묻고 싶다. සමහර අය ඉන්නවද මම මේක දෙවියන් වහන්සේගෙන් අහන්න ඕන. 내가 성경을 한번 찾아서 이게 정말 그런가 내가 알아보고 싶다. මම ඇත්තටම බයිබලේ හොයලා මේක ඇත්තද කියලා දැනගන්න ඕන. 그러신 분도 있고 එහෙම අයත් ඉන්නවා. 이게 맞습니다. මේක ඇත්ත. 내가 진리로 받아들입니다. මම මේක සත්‍යතාවය ලෙස පිළිගන්නවා. 하시는 분들도 계실 겁니다. එහෙම අයත් ඉන්නවා. 그렇다면 오늘 첫 번째 진리로 받아들이시는 분들은 එහෙමනම් අද දවසේ මේ අපි කතා කළා වූ සත්‍යතාවය ලෙස පිළිගන්න අය 여러분의 입술로 기도하십시오. ඔබේ මුඛය අර යාඥා කරන්න. 하나님 내가 본토와 친척과 아비집을 떠나기를 원합니다. දෙවියන් වහන්සේ මට පියාගේද ඥාතීන්ගේද ගමින් පිට වෙලා යන්න ඕන. 내가 배와 그물과 아버지를 버리기 원합니다. මට ඔරු දැල් පියාවත් හැරලා යන්න ඕන. 내가 애굽을 떠나기 원합니다. මට මිස්රයෙන් එළියට එන්න ඕන. 내가 아직 떠나지 못한 게 무엇입니까? තවමත් ඔබ පිට වෙලා ගිහිල්ලා නැත්නම් මොනවද කියලා ඔබ හිතලා බලන්න. 하나님 나에게 알려주세요. දෙවියන් වහන්සේ මට කියලා දෙන්න. 이제 떠나기로 내가 결단을 했는데 මම තීරණය කරා මේ එළියට යන්න. 내가 내 아이들을 고아원에 보내는 것이 떠나는 게 아닙니다. මම මගේ දරුවෝ ළමා නිවාසයකට දෙන එක නෙමෙයි දරුවෝ අත්හරිනවා කියන්නේ. 돈을 뿌리는 것이 떠나는 게 아닙니다. මුදල් වීසි කරලා දාන එක නෙමෙයි ඒක අත්හරිනවා කියන්නේ. 그러나 내가 떠날 준비가 돼 있다면 නමුත් මම අත්හරින සූදානම් නම් 여러분들이 기도하는 그 순간부터 하나님 움직이실 겁니다. ඔබ යාඥා කරන මොහොතේ ඉඳලා දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න පටන් ගන්නවා. 여러분들이 입술에 그 기도를 듣는 순간부터 하나님 여러분을 이끌어 가실 겁니다. ඔබේ මුඛෙන් යාඥාව එළියට එනකොටම දෙවියන් වහන්සේ ඔබ ඉදිරියට ගෙනියන්න යනවා. 하나님의 말씀은 능력이 있습니다. දෙවියන් වහන්සේගේ වචනයට බලය තිබෙනවා. 내 뜻대로 하나님께 기도했을 때는 응답을 얻을 수도 있고 못 얻을 수도 있습니다. මගේ කැමැත්ත මත යාඥා කරන වෙලාවේදී උත්තර ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. 내 뜻대로 하나님 앞에 기도할 때 하나님 들어주실 때도 있습니다. මගේ කැමැත්ත මත යාඥා කළා දෙවියන් වහන්සේ අහන්නත් පුළුවන්. 그러나 안 들어주실 때도 있습니다. ඒ වගේ අහන්න නැති අවස්ථාවලුත් තිබෙනවා. 그러나 여러분들이 기도하는 이 기도가 하나님의 뜻이라면 නමුත් ඔබ යාඥා කරන යාඥාව එක දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් 하나님 여러분들의 기도를 듣자마자 움직이실 겁니다. දෙවියන් වහන්සේ ඔබේ යාඥාව අහපු ගමන් උත්තර දෙන්න යනවා. 그 길은 어떤 길이냐? ඒ මාර්ගය මොකක්ද? 내 속에 세상을 사랑하는 마음을 빼내는 길입니다. මගේ හදවතේ ලෝකයට ප්‍රේම කරන්න ආවුදී අත්හැරීමේ මාර්ගයයි. 내 속에 하나님보다 더 사랑하는 것이 무엇이는지는 하나님이 아십니다. මගේ ඇතුළාන්ත දෙවියන් වහන්සේට වඩා ප්‍රේම කරන දේවල් මොනවද කියලා දන්නේ දෙවියන් වහන්සේ. 네팔에 갔을 때 이렇게 물어봤습니다. 여러분 출애굽을 했습니까? නේපාල් වලට ගිහලා මම ඇහුවේ එයාගෙන් ඔයාලා නික්ම ගියාද කියලා. 다 많이 했다고 했어요. බොහෝ අය කෝ අපි බොහෝ පිට වෙලා ගිහින් තියෙන්නේ කියලා. 난 예전에 거짓말했지만 요즘에는 거짓말 안 합니다. මම ඉස්සර බොරු කිව්වා දැන් බොරු කියන්නේ නැහැ. 나 예전에 우상을 섬겼지만 지금 우상 섬기지 않습니다. මම ඉස්සර රූප නමස්කාර කරා නමුත් දැන් මම රූප නමස්කාර කරන්නේ නැහැ. 나 예전에 예수를 안 믿을 때는 핍박이 없었는데 예수 믿으니까 핍박이 생겨서 나는 떠났습니다. මේ සමහර අය කියනවා ඉස්සර නම් මට පීඩා තිබෙන්නේ නැහැ නමුත් ඒ ශ්වාසයේ අදාහගත්තට පස්සේ මට පීඩාවල් ආවා. 그래서 나는 출애굽을 했다고 생각합니다. ඉතින් මම ඒ නිසා මම හිතනවා මම දැන් නික්ම ගිහිල්ලා තියෙන්නේ කියලා. 물론 그것은 출애굽의 한 과정입니다. නමුත් නැත්ත ඒක එක්තරා නික්මයාගේ පියවරක් තමයි. 그렇지만 한 과정을 버리면 예수님도 요만큼 들어오는 겁니다. ඒ නිසා එක ක්‍රියාවලියක් නම් ඔබ අත්හරින්නේ යේසුස් වහන්සේගෙන් ලැබෙන්නේ ඔබට මෙච්චරයි. 내가 모든 것을 버릴 때 주님이 나의 모든 것이 되시는 겁니다. මම සියල්ල අත්හරින විට යේසුස් වහන්සේ මාගේ සියල්ල වෙන්න යනවා. 여러분들이 결단할 것은 내가 이제 주님 나라를 위해서 모든 것을 버리고 하나님 나라를 향해서
가기 원합니다. 그렇게 기도하시는 겁니다. ඔබ තීරණ ගත යුත්තේ මේකයි. මම යේසුස් වහන්සේ වෙනුවෙන් සියල්ල අත්හැරලා ඔබ වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න යනවා කියන එකයි. 우리는 우리를 안다고 생각하지만 අපි හිතනවා අපි අපිව ගැන දන්නවා කියලා. 참다운 나를 아시는 것은 하나님이십니다. සැබෑ ලෙස මාව දන්නේ දෙවියන් වහන්සේ. 그래서 여러분들은 하나님 내가 아직 본토 친척 아비 집을 떠나지 못한 게 무엇이 있습니까? ඒ නිසා ඔබ අහනවා දෙවියන් වහන්සේගෙන් ස්වාමිනේ මම තවමත් පියාගෙන්ද ඥාතීන්ගෙන්ද පිටත්ව නොගියා වූ කාරණා මොනවද? 하나님 보시기에 내가 떠나야 할 것이 무엇입니까? දෙවියන් වහන්සේ ඔබ දකින විට මම අත්හරින්න ඕන කාරණා මොනවද? 그렇게 기도해야 됩니다. ඔබ එහෙම යාඥා කරන්න ඕන. 그러면 하나님께서 분명히 여러분의 삶에 나타나셔서 එහෙම වුණොත් දෙවියන් වහන්සේ ස්ථිර ඔබේ ජීවිතය තුළ ප්‍රකාශ වෙලා 그것들을 버리도록 인도하실 것입니다. ඒ දේවල් අත්හරින්න උන්වහන්සේ ඔබට උදව් කරන්නට යනවා. 저는 하나님께 물었어요. මම නම් දෙවියන් වහන්සේගෙන් ඇහුවා 하나님 이 어려운 말씀을 어떻게 전할 수 있습니까? මේ තරම් අමාරු වචනයක් මම කොහොමද ප්‍රකාශ කරන්නේ? 저도 아직 세상을 좋아하는 게 남아 있습니다. මමත් තවම ලෝකෙට ප්‍රේම කරන කාරණා මා තුළ තියෙනවා. 이 세상은 우리가 생각하는 것 이상으로 우리를 엄청나게 얽어매고 있습니다. ස්වාමිනේ මේ ලෝකය ගැන හිතනකොට අපි දොදුනුවත් අපි පුදුම ලෙස ඒවට හිර වෙලා බැඳලා තිබෙනවා. 먹고 사는 것이 우리를 얽어매고 있습니다. අපි කන බොන එක ගැන හරියට හිර වෙලා බැඳලා. 자식들 교육하는 것, 집 사는 것 이것이 우리를 얽어매고 있습니다. දරුවන්ට උගන්වන එක ගැන, ගෙවල් ගන්න එක ගැන අපි හිර වෙලා බැඳිලා. 그것이 세상 사람들이 사는 방법입니다. මේක තමයි ලෝකාකාර මිනිස්යන්ගේ ක්‍රමය. 그런데 예수 믿는 사람도 역시 뭘 먹어야 살고 또 자식을 낳습니다. ඉතින් යේසුස් වහන්සේ අදහන්නා වූ අය මොනවා හරි කන්න බොන්න ඕන කියමින් තමයි ජීවත් වෙන්නේ. 우리는 그렇게 교육받으면서 살아왔습니다. ඒකට හේතුව අපි එහෙම තමයි මේ දක්වා ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ. 그런데 하나님 이것을 어떻게 나오라고 할 수 있습니까? නමුත් දෙවියන් වහන්සේ කොහොමද අපිට එතනින් එළියට ගෙන්න කියලා කියන්නේ? 제가 나가라고 해도 한 명도 안 나갈 것 같았어요. මම කාට හරි යන්න කිව්වොත් කවුරුවක් යන එකක් නැහැ. 여러분 출애굽해야 됩니다. මම ඔබට කියන ඔබ නික්ම යන්න ඕන. 그래도 한 명도 안 움직일 것 같았어요. මම හිතනවා කවුරුවක් නැගිටින එකක් නැහැ යන්න. 그래서 하나님께 물었어요. ඒ සමන් දෙවියන් වහන්සේගෙන් ඇහුවා. 하나님 출애굽을 하는 것은 아마 로켓이 우주로 날아가는 것보다 더 어려울 것 같습니다. ස්වාමිනේ මේ නික්ම යෑම යන එක හරියට අර 로켓이 우주를 날아가는 මතක තියාගන්න මෙතනින් එළියට එන එක අර රොකට් එකක් ඉහළට යනකොටත් වැඩිය අමාරුයි. 왜냐하면 우리는 이 땅에 살고 있기 때문에 우리가 아무리 벗어나려고 해도 이 법칙에서 헤어나올 수가 없어요. ඒකට හේතුව අපි කොච්චර උත්සාහ කළත් අපි මේ පොළවේ නීති වලට අසු වෙලා ජීවත් වෙන නිසා ඒකෙන් එළියට එන්න අමාරුයි. 그런데 주님께서 말씀하셨어요. නමුත් යේසුස් වහන්සේ කිව්වා 걱정 마라. ඇත්ත ගණන් ගන්න එපා ප්‍රශ්න කරගන්න එපා. 예전에 이스라엘 백성이 가나안 땅으로 가고 싶어서 가는 줄 아느냐? 이스라엘 සෙනග කානාන් දේශයට ගියවුන් යන්න කැමති නිසාද? 그들이 가나안 땅으로 가겠다고 나한테 떼쓴 게 아니다. එයයි කානාන් දේශයට යන්න ඕනේ කියලා මගෙන් ඉල්ලුවේ නෑ. 내가 바로 왕을 통해서 그들을 괴롭고 힘들게 했다. මම පාරාව තුලින් ඔවුන් වෙහෙසට අමාරුවට පත් වෙන්න සැලැස්සුවා. 그들이 바로 왕한테 핍박받고 너무너무 힘드니까 하나님 앞에 부르짖은 거예요. ඒ පාරාව රජුරුවන්ගෙන් බොහෝ පීඩා ලබලා වෙහෙස අමාරුව නිසා ඔවුන් දෙවියන් වහන්සේට මොරගසන්න පටන් ගත්තා. 하나님 우리를 여기서 꺼내 주세요. දෙවියන් වහන්සේ අපි මේ නිදහස් කරන්න. 우리를 구원해 주세요. අපිව ගලවන්න. 그들이 그렇게 기도했다. ඒ අය එහෙම යාඥා කළා. 내가 그 기도를 듣고 그들에게 갔다. එවුන්ගේ යාඥාව අහලා මම ඔවුන් වෙතට ගියා. 그들이 가나안 땅을 가고 싶어서 간 게 아니라 ඒ අය කානාන් දේශයට යන්න කැමති වෙලා ගියා නෙවෙයි. 내가 그들의 마음에 출애굽을 하고 싶은 마음을 넣어줬다. මම ඔවුන්ට නික්ම යන්න පුළුවන් වන සිතක් මම ඔවුන්ට දුන්නා. 그들이 홍해 바다를 건넌 것이 그들이 건넌 것이냐? ඒ රත්මෝදයෙන් එගොඩ වෙන එක එයාලා ගොඩ වුණාද? 내가 육로로 갈 수 있지만 홍해 바다 앞에 그들을 갖다 놨다. මම ඔවුන්ට ඉතා ලේසියෙන් යන්න පුළුවන්කම තියෙද්දි මම ඔවුන් රතුමුද ගාවට ගෙනාවා. 그들이 앞으로도 갈 수 없고 뒤로도 갈 수 없는 그 상황에서 එයාට ඉස්සරහටත් යන්න බෑ ආපස්සටත් හරින්න බැරි තත්ත්වයක් හදලා. 그들은 부르짖을 수밖에 없었다. ඒ අයට ඉතුරුනේ අන්තිමට මොර ගසන්න විතරයි. 앞으로 갈 수 없고 뒤로도 갈 수 없는 상황을 누가 만들었느냐?
만들었느냐? කවුද හැරෙන්නත් බැරි ඉස්සරහටත් යන්න බැරි තත්ත්වයක් හදලා දුන්නේ කවුද? 내가 만들었다. උන්වහන්සේ කිව්වා මමයි හැදුවේ. 그들은 그 상황에서 부르짖었어. ඒ නිසා උන් එතෙන්දි මොරගසන්න පටන් ගත්තා. 내가 그들의 기도를 듣고 바다를 갈랐다. ඔවුන්ගේ හඬ අසලා මම මුහුද දෙබෑ කළා. 그들은 자기의 힘으로 헤엄쳐서 걷는 게 아니다. එයාලගේ ශක්තිය මුහුදෙන් එගොඩුනේ නැහැ. 그들이 부르짖을 때 내가 갈랐다. ඒ අය මොරගසන කොටයි මම රතු මුහුද දෙබෑ කළේ. 그러니 너는 걱정하지 마라. ඒ නිසා නුඹ කනස්සල් වෙන්න එපා. 너는 걱정하지 말고 내 뜻을 전해라. නුඹ කනස්සල් නොවී මගේ සත්‍යතාවට ඇතුල් වෙන්න. 그 입술의 기도를 듣고 내가 출애굽을 하기 원합니다. 기도하는 자에게 ඒ විට තමාගේ මුඛය අරලා මට මේ නික්මෑම ගමන යන්න ඕනේ මෙතනින් එළියට එන්න ඕනේ කියලා කියන මනුස්සයාට 내가 이스라엘 백성들을 광야로 보냈듯이 මම ඊශ්‍රායල් සෙනග ඒ කාන්තාරට යවුවා වගේ 내가 보낼 것이다. මම නුඹලා යවනවා. 예전에만 출애굽이 있는 것이 아니다. ඒ කාලේ විතරක් නික්මෑම තියෙනව නෙවෙයි. 지금도 출애굽은 계속되고 있다. දැනුත් නික්මෑම දිගටම තියෙනවා. 예전에만 모세가 있는 게 아니다. ඒ කාලේ විතරක් නෙවෙයි මෝසෙස් සිටි. 지금도 내가 모세를 들어서 내 백성을 애굽에서부터 이끌어내도록 나는 인도한다. දැනුත් උන්වහන්සේ කියනවා මම මෝසෙස්ට කතා කළා කියනවා මාගේ සෙනග මිස්රයෙන් එළියට ගෙන්න කියලා. 여러분 광야 생활이 시작돼야지 거기서 십자가가 있습니다. සෙනෙවන්ගේ මතක තියාගන්න මේ කාන්තාර ගමන ආරම්භ කළොත් තමයි ඔබට කුරුසියක් තියෙන්නේ. 광야 생활이 시작돼야 거기서 신령한 반석에서 생수를 마시고 신령한 음식을 먹을 수 있습니다. කාන්තාර ගමනේ ගියොත් තමයි ඔබට ජීවනයේ නැවති පර්වතයෙන් ඔබට ජලය හම්බෙන්නේ ජීවනයේ කැම ලැබෙන්නේ. 여러분들이 들은 말씀이 생수와 신령한 음식이 돼야 됩니다. ඔබ ඇසුවා වචනය ජීවනයේ ජලයක් ජීවනයේ කැමත් බවට පත් වෙන්න ඕනේ. 그러기 위해서 여러분들이 애굽에 남아 있으면 안 됩니다. ඒක නිසා ඔබ මිස්‍රයේ ඉඳලා හරියන්නේ නැහැ. 여러분 땅을 이주해야 됩니다. ඔබ මිස්‍රයෙන් එළියට එන්න ඕනේ. 이 마음으로 사랑했던 거 이제 버려야 됩니다. එዛ හදවතින් ප්‍රේම කරපු දේවල් අත්හරින්න. 이 마음으로 의지했던 것을 버려야 됩니다. හදවතේ විශ්වාස කරපු දේවල් අත්හරින්න. 그러지 않고 하나님께서는 들어오실 수 없습니다. එහෙම නුනොත් දෙවියන් වහන්සේ ඔබ තුලට එන්න පුළුවන් කමක් නැහැ. 자, 저는 하나님께서 말씀을 전하라고 한 대로 전해드렸습니다. මම දන්නේ මෙච්චරයි දෙවියන් වහන්සේ කියන්න කිව්ව දේ මම ඔබට කිව්වා. 분명히 이 스리랑카에는 다른 어떤 나라보다 이 말씀을 듣고 기도하실 분들이 많을 것이라 생각이 됩니다. මම විශ්වාස කරනවා මොන රටකටත් වඩා ලංකාව තුල දේව වචනය අල්ලගෙන යාඥා කරන අය ඉන්නවා කියලා. 자, 이제 우리 잠깐만 기도하겠습니다. අපි මොහොතක් යාඥා කරමු. 목사님, 여기에서 반주하실 수 있는 분들 하시라고 해주세요. අපි යාඥාවෙන් යුතුව සිටිමු. 자, 이 시간 기도하실 때 여러분들은 마음에 한 가지를 기도하세요. ඔබ මේ වෙලාවේදී යාඥා කරන වෙලාවේදී හදවතේ එක කාරණාවක් අල්ලලා යාඥා කරන්න. 하나님, 내가 정말 본토와 친척과 아비집을 떠나는 게 하나님 뜻입니까? ස්වාමීනි ඇත්තටම පියාගේද මගේ ඥාතියේද මගේ ගමෙන්ද ඉවත් වෙනක ඔබගේ කැමැත්තද? 이것이 진리의 길이 맞습니까? ස්වාමීනි මේක සත්‍යතාවයේ වචනය ඇත්තද? 아, 그렇게 물으세요. ඔබ එහෙම අහන්න. 그러나 이미 이게 진리구나라고 마음에 오신 분들이 있습니다. එතකොට ඔබේ හදවතට එන්න යනවා මේක සත්‍යතාවයයි කියලා. 그분들은 하나님, 내가 떠나야 될 본토와 친척과 아비집이 무엇입니까? ඔබ හොයන්න ස්වාමීනි මම පිටව යන්න ඕන වූ පියාගේ සහ මවගේ මේ මාර්ගය මොකක්ද කියලා. 나에게 가르쳐 주세요. මට උගන්වන්න. 그렇게 기도하시기 바랍니다. එහෙම යාඥා කරන්න. 여러분들의 기도를 들으시고 ඔබ යාඥාව අහලා 성령은 오늘부터 역사하실 것입니다. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්න යනවා. 분명히 하나님께서 말씀하셨습니다. ඉස්තිරම දෙවියන් වහන්සේ කිව්වා. 내 백성을 애굽에서부터 끌어내라. මාගේ සෙනග මිස්රයෙන් පිටතට ගෙනින්න. 그들을 광야로 들여보내라. ඒ අය කාන්තාරට යවන්න. 광야에서 내가 그들을 먹이고 입히는 것을 내가 보여주리라. ඒ කාන්තාරේ උන්ට කන්න බොන්න මම දෙන්න යනවා. 그들의 신발도 떨어지지 않았고 그들의 의복도 헤어지지 않았다. ඒ අයගේ පාවාන් ගෙවෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ගේ වස්ත්‍ර කිලුපු වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ.